සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ සැමට. සෙනෙහවත්නි, සිතත් කයත් වචනයත් තිදුරම සංවරව පවත්වා ගනිමින් සංසුන් මනසින් යුතුව කටයුතු කරන්නට අපට හැකියාවක් ඇතනම් ඒ තුළින් ඔබ සංසුන් වනවා සේම තවත් බොහෝ දෙනෙකුට ඔබ නිසාවෙන් සංසුන් මනසක් ගොඩනගා ගන්නටත් ඔබත් සමගින් කටයුතු කරන විට ඔවුන්ටත් සංසුන් මනසින් යුතුව කටයුතු කරන්නටත් අවස්ථාවන් උදා වේවි. එනිසාවෙන් ඔබ ප්‍රථමයෙන් සිත කය වචනය සංවර කරගන්න. එවිට අන් සෑම සිදුනාටමත් ඔබේ ජීවිතය තුළින් අවවාදයක් ලබා දෙන්නට, අනුශාසනාවක් ලබා දෙන්නට ඔබට හැකියාව ලැබේවි. එනිසාවෙන් ඒ උතුම් වූ අවවාදයන්, අනුශාසනාවන් අපට ලබන්නට නම් මේ උතුම් වූ ධර්මය රැක ගන්නට සිටිනා පූජනීය මහා සංඝරුවනේ මඟ පෙන්වීම, අනුශාසනාව අපට ඉතාමත්ම වටිනවා. අදත් මේ පුණ්‍යවන්ත වූ හෝරාවේදී තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය වත්මන් යුගයේදී මේ ආකාරයෙන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ sannivedanaya කරමින් ඔබ වෙත මේ ආකාරයෙන් ගෙන එන පරම පූජනීය මහා සංඝරුවනේ ගෞරවනීය වැඩම වීමෙන් යුතුව ධර්ම දේශනාවක් ආරම්භ කරන්නට අප සෝදානම්. මෙහි දායකත්වයේ ගෙන කටයුතු කරන පිරිසට එසේනම් දැන් අප ආරාධනා කරනවා ප්‍රථමයෙන් සකස් කර ගන්නට යෙදුණු සුවඳවත් වූ පුෂ්පයන් තථාගතයන් වහන්සේ උදෙසා පූජා කරන්නටත් ඉන් අවසන දේශකයන් වහන්සේ උදෙසා දහත් පිළිගන්නමින් ධර්ම දේශනාවරද මෙත් සිතින් උතුම් ආරාධනා කරන්නටත් සෙනෙහවත්නි, අද දිදුළු රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි හෝකන්දර මැදිරි පරිශ්‍රයේ මේ සකස් කරන ලද දම් සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු ගෞරවනීය දේශකයන් වහන්සේ කොට්ටුව කච්චිය කුඩා කිවුල ශ්‍රී උපාලි ධර්මාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම බානක නමකයන්ට අවසරයි පූජනීය බඩල්ගම විපුලසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ අප සියලු දෙනාම එක්ව දොහොත් මුදුනක් දී තබා සාදු නාදයන් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ පුණ්‍යවන්තෝ දායකත්වයෙන් කටයුතු කරන්නේ කොට්ටුව කච්චියේ පදිංචි ගාමිණී චන්ද්‍රාරච්චි මහතා, විජයරත්න මහතා, තිලකරත්න මහතා, කුසුමාවතී මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින් විශේෂයෙන්ම මහා විහාර වංශික රාමඤ්ඤ මහානිකායේ පරියත්ති සංවර්ධන සභාවෙන් පැවැත් වූ ත්‍රිපිටකාචාර්ය උපාධි පරීක්ෂණයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයට පත්වන්නට යෙදුණු ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දායක දායිකා සැමට මෙලොවදීම සත්‍ය අවබෝධය ලැබේවා යන තුම් අරමුණ ඇතුවයි අද දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නේ. කොට්ටුව කච්චිය කුඩා කිවුල ශ්‍රී උපාලි ධර්මාශ්‍රමාධිපති පූජනීය ත්‍රිපිටකාචාර්ය බඩල්ගම විපුලසිරි ස්වාමීන් වහන්සේට මූලික ලෙසින් ආශිර්වාදයන් ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේගේ ශාසනික සේවාවන් තවත් চিරාත් කාලයක් සිදු කරගෙන යාමට නිදුක් නිරෝගී භාවයේ ආශිර්වාදයන් දීර්ඝාෂ ප්‍රාර්ථනා කරන්නට දායක පිරිස බලාපොරොත්තු වෙනවා. එසේනම් මේ ආරමුණු කාරණාවන් ධර්මදේශනා තුළින් සාක්ෂාත් වේවා යන හැඟීමෙන් අප මෙතෙන් පටන් පුරා හෝරාවකට ආසන්න කාලයක් සඳහන් මිද ශ්‍රවණය නිසා දැන් සෝදානම් වෙමු. උන්ට පෙර ආතුව තිසරණ සහිතව පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් සාදු නාදයන් පවත්වා නමස්කාර පාඨය දැන් සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් ආජීව අට්ඨමක සීලම් ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්ත කතමා අවිජ්ජා පච්චයා සංකාරා පුඤ්ඤාභි සංකාරෝ අපුඤ්ඤාභි සංකාරෝ ආනිඤ්ඤාභි සංකාරෝ කාය සංකාරෝ වචී සංකාරෝ චිත්ත සංකාරෝ තීති. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, අද දිනේදී මේ පින්වතුන් සූදානම් වෙන්නේ මේ විශ්ව ධාතුවට බොහෝම කාලයකට පසුව පහළ වී වදාළ ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් විසින් දේශනා කොට වදාළ
උතුම් වූ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. මේ මොහොතේදී මේ පින්වතුන් හිතට අදිෂ්ඨානයක් ඇති කරගන්නට අවශ්‍යයි. මේ දේශනා වෙන ධර්මය මේ මොහොතේම ගැඹුරින් නුවණින් මෙනෙහි කරමින් මේ මොහොතේදීම අවබෝධ කරගන්නවා කියන චේතනාව හිතට ඇති කරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අදිෂ්ඨානයක් ඇති කරගන්න. අද දවසේදී මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ දරන පින්වතුන් විශේෂයෙන්ම සිහිපත් කරලා තියෙන කාරණයක් තියෙනවා. ඒ කාරණය තමයි මේ ධර්ම දේශනය පවත්වා ගැනීමේ මහා පුණ්‍ය කර්මයෙන් මේ පින්වතුන්ට මෙලවදීම සත්‍ය අවබෝධය ලබන්නට හැකි වේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාව. පින්වත්නි, මේ විශ්ව ධාතුව වරින් වර ගොඩනැගෙනවා, වරින් වර වෙනසෙනවා. විශ්ව ධාතුව වරින් වර ගොඩනැගෙද්දී වරින් වර වෙනසෙද්දී ඒ වෙනසෙන ගොඩනැගෙන විශ්ව ධාතුවේ තැන් තැන්වල නොයෙක් චක්‍රාවාටවල, නොයෙක් මන්දාකිනීවල, නොයෙක් ලෝක තලවල අපි උපදෙමින් මැරමින් සසර ගමන් කරමින් පැමිණියා. ඒ අනන්ත විශ්වයේ අනන්ත කාලයෙන් එකම එක අංශු මාත්‍රයක තමයි ඔබත් මමත් අද මේ මොහොතේදී ගත කරන්නේ. මේ මනුස්ස ජීවිතයේ එකම එක අංශු මාත්‍රයක් විතරයි. ඉතින් මේ අංශු මාත්‍රයේදී අපිට ලෞතර බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබිලා තියෙනවා. ඒක ඊ타ත්ම දුර්ලභ අවස්ථාවක්. ලෞතර බුදුවරු ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ පින්වත්නි දිව්‍ය ලෝකෙට යන මාර්ගය නොවේ. ලෞතර බුදුවරුන්ගේ දේශනාවේ තියෙන උතුම්ම පරමාර්ථය බ්‍රහ්ම ලෝකෙට යන මාර්ගයක් නෙමෙයි. සුගතියෙහි සුගති භවයන්හි තියෙන සැප සම්පත් පිළිබඳව භව සම්පත පිළිබඳව වර්ණනා කිරීමක් ලෞතර බුදුවරුන් වහන්සේලා සිදු කරන්නේ නැහැයි කියනවා අසුරක් හෙළන මොහොතක්වත්. එතකොට ලෞතර බුදුවරුන් වහන්සේලාගේ එකම අරමුණ මේ සාංශාරිකව දුක් විඳින කෙලෙස් ගිනි වලින් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් ගිනි වලින් පීඩාවටපත් වෙලා ඉන සත්වයින්ව සංසාරයෙන් එතර කරවීමේ අරමුණ. පින්වත්නි, මේ යුගය තුල දැඩි අවශ්‍යතාවයක්, දැඩි ඌමනාවක් ගිහි පැවිදි දෙපාර්ශවයටම ඇති වෙලා තියෙනවා උතුම් වූ සද්ධර්මයේ පිළිබඳව. බොහෝ දෙනෙක් එක්ක අපි කතා බහ කරද්දී ඒ කතා බහ කරන බොහෝ අය අපිට කියන කාරණයක් තමයි, ගෞරවනීය ස්වාමින් වහන්සේ, මගේ තියෙන එකම අරමුණ කොහොම හරි මේ ජීවිතය තුළ සත්‍ය අවබෝධයට පත්වෙන එක කියලා. සත්‍ය අවබෝධයට පත්වන්නට අවශ්‍ය කරන කාරණා 4ක් ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ සෝතාපට්ටි සංයුක්තය තුළ මනාව පැහැදිලි කරලා තියෙනවා. ඒ කාරණා 4 තමයි සත්පුරුෂ සංසේවනය, සද්ධම්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන මේ කාරණා 4. මේ ලෝකේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම සත්පුරුෂයාණන් වහන්සේ තමයි ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ. සත්පුරුෂයා කියන වදන අපේ අභිධර්මය තුල විස්තර කරලා තියෙන්නේ සන්තෝ පුරිසෝ සත්පුරුෂෝ කියන විවරණය තුලින්. කෙලෙසුන්ගෙන් නිවිලා සාන්ත වූ අවබෝධයටපත් වූ උත්තමයාම සත්පුරුෂයා කියලා. තව නොයෙක් තැන්වල නොයෙක් විවරණ තිබුණට මෙතනදී ගැලපෙන විවරණය අන්නේ විවරණය. ඉතින් පින්වත්නි, ලෞතර බුදු පියාණන් වහන්සේ අද ජීවමානව නැහැ. කොහොමද ලෞතර බුදු පියාණන් වහන්සේව අපි ඇසුරු කරන්නේ කියන කාරණය කෙනෙක්ට හිතට නැගෙන්න පුළුවන්. ලෞතර බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණයින් අනතුරුව බුදු පියාණන් වහන්සේ වෙනුවට සලකන්නට කීවේ
උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය. ඒ සද්ධර්මයේ ඇසුරු කිරීමම ශ්‍රද්ධර්මය නැවත නැවත පරීක්ෂා කරමින් ඉගෙන ගනිමින් අහමින් ශ්‍රවණය කරමින් කටයුතු කිරීමම ලෞතර බුදු පියාණන් වහන්සේව ඇසුරු කිරීම බවට පත් වෙනවා. පින්වත්නි, මේ යුගය තුල අපිට දකින්න ලැබෙන ප්‍රධාන අභාග්‍ය සම්පන්න බවකුත් තියෙනවා. ඒ අභාග්‍ය සම්පන්න බව තමයි සෑම තැනකම අපිට නිවැරදි පිරිසිදු ශ්‍රී සද්ධර්මය අහන්ට ලැබෙන්නේ නැහැ. ධර්මයේ විකෘති කරමින් මේ සම්බුද්ධ ශාසනයේ යම් යම් පරිහානි තත්වයන් ඇති කරන්න විවිධ කණ්ඩායම්, අපිට පෙනෙන කණ්ඩායම්, අපිට ඇසට නොපෙනෙන කණ්ඩායම් මේ දෙපාර්ශවයම ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙද්දී ඇතිවුණු ගැටලුවක් අද දවසේ විසඳන්නටයි පින්වත්නි මේ ධර්ම දේශනාවට මම අභිධර්ම මාතෘකාවක් තබා ගත්තේ පටිච්ච සමුප්පාදය සම්බන්ධව. ලෞතර බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. කවුරු හරි කෙනෙක් පටිච්ච සමුප්පාදය දකිනවා නම් ඔහු ධර්මය දකිනවා. ඒ වගේම සඳහන් වෙනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. කවුරු හරි කෙනෙක් ධර්මය දකිනවා නම් ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම ලෞතර බුදු පියාණන් වහන්සේවත් දකිනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේව දකින්නට, ධර්මය දකින්නට තියෙන එක ක්‍රමවේදයක් තමයි පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගැනීම. ධර්මය අවබෝධ කරන්න මේ ජීවිතය තුලදීම සෝතාපට්ටි ආදී මාර්ග ඵලයන්ට පත්වෙන්න උත්සාහ කරන පින්වතුන් නැවත නැවත මේ පටිච්ච සමුප්පාදය ආදී ගැඹුරු ධර්ම කාරණා මෙනෙහි කරන්න, නැවත නැවත සිහිපත් කරගන්න, මානසිකාරේ යොදන්න උත්සාහ කරනවා පින්වත්නි. එතකොට යම් කිසි විදිහකින් මේ පටිච්ච සමුප්පාදේ විග්‍රහ කරලා ඔබට කියලා දෙන්නේ වැරදි විදිහට නම් ඔබ අහන්නේ ත්‍රිපිටක ධර්මයට, ශ්‍රී සද්ධර්මයට එකඟ නොවන ධර්මයක් නම් ඔබ කොයිතරම් නුවණ තියෙන කෙනෙක් වුණත් ඔබට ඒ තුලින් අවබෝධයටපත් වෙන්න නොහැකි වෙනවා. අන්නේ ගැටලුව මේ සමාජය ඇතුලේ අපිට නිතර දකින්න ලැබෙනවා. මීට අවුරුදු කීපයකට කලින් මේ ජීවිතේම ධර්මය අවබෝධ කරන්න අවශ්‍යයි කියන දැඩි උවමනාව තිබුණු බොහොම ප්‍රඥාවන්ත උපාසිකාවක් අපව හමු වෙන්න පැමිණියා. පැමිණිලා එතුමිය පටිච්ච සමුප්පාදයේ විවිධ දේශනා ක්‍රම තියෙනවනේ. ඒ දේශනා ක්‍රම අතර ද්වාදසාංග පටිච්ච සමුප්පාදයේ තමයි ප්‍රචලිතම දේශනා ක්‍රමය. අවබෝධ කරගන්න පහසු දේශනා ක්‍රමය. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං ආදී විදිහට අංග 12ක් සහිතව විස්තර කරන පටිච්ච සමුප්පාදය ගැන එදා ගැඹුරු සාකච්ඡාවක් පැවැත්තුවා. ඉතින් එතුමිය මගෙන් අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන ගැන නැවත නැවත හාරා ඇහුවා. ඒ අවබෝධ කර ගැනීමට තියෙන අවශ්‍යතාවය නිසා. ඉතින් එතුමියට මම කිව්වා අපේ ධර්මයේ තුල විස්තර වෙන්නේ අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ ස්වභාවය. අර ධම්මසංගණි ප්‍රකරණයේ නික්කේප කාණ්ඩේ ඊටත් වැඩිය ගැඹුරින් අවිද්‍යාව කියන කාරණේ විස්තර වෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කෙනෙක් තුල කෙලෙස් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කෙනා තුල කෙලෙස් නැහැ. ඒ නිසාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ කෙනා තුල කර්ම සකස් වෙන්නේ නැහැ. හැබැයි අවබෝධ නොකළ කෙනා තුල කෙලෙස් තියෙනවා. ඒ කෙලෙස් ක්‍රියාත්මක වීම තුළින් කුසල අකුසල කර්ම හට ගන්නවා. අවිද්‍යාව නිසා හටගන්න සංකාර කියන්නේ ඕකයි කියලා මම පැහැදිලි කළා. එතකොට මේ උපාසක මහත්මිය බොහෝම කලබල වුණා. ස්වාමින් වහන්සේ
අපි ඉගෙනගෙන තියෙන්නේ ඔහොම නෙමෙයි. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන තැන සංඛාර කියලා කියන්නේ කාය සංඛාර. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය. ඒ වගේම වචී සංඛාර ඒ කියන්නේ විතර්කය විචාරය. ඒ වගේම චිත්ත සංඛාර ඒ කියන්නේ සංඥාව වේදනාවයි කියලා පැහැදිලි කළා. මම මොනතරම් උත්සාහ කළත් පැහැදිලි කරලා දෙන්න එතුමිය පිළිගත්තේම නැහැ. එතුමිය කිව්වා ඔබ වහන්සේට හිතන දේවල් කියන්න එපා. මට පුළුවන් නම් තියෙන තැනක් පෙන්වන්න කියලා. බලන්න කොයිතරම් ඥානවන්ත කෙනෙක්දනේ. ප්‍රශංසා කළ යුතුයි. ධර්මයේ තුලින් අපි පෙන්වන්න ඕනේ. කාගේවත් මත අපිට වැදගත් නැහැ. කාගේවත් විවරණ අපිට වැදගත් නැහැ. අපිට ධර්මය අවබෝධ කරගෙන යද්දී වටිනා කරන එකම කාරණේ තමයි වැදගත්ම කාරණේ තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ ඒ කාරණේ දේශනා කළේ කොහොමද? ශ්‍රී සද්ධර්මයේ ඇතුලේ ඒ කාරණේ විස්තර කරලා තියෙන්නේ කොහොමද කියන කාරණේ විතරයි. ඉතින් මම බොහොම සතුටටපත් වෙලා එතන ඉඳලා විග්‍රහ කරා සංකාර කියන පදය. පින්වත්නි මේ සංකාර කියන පදය සම්බුද්ධ ධර්මයේ තුල ත්‍රිපිටක ධර්මයේ තුල විවිධ අර්ථ ගන්න ගැඹුරු පදයක්. ඔබ දන්නවා පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා අපි විග්‍රහ කරනවා සත්වයාව විශ්ලේෂණය කරලා. ඒ විග්‍රහ කරද්දී ඒ තුල තියෙනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. එතකොට එතන තියෙනවා සංකාර ස්කන්ධය කියලා එකක්. එතන සංකාර ස්කන්ධය කියලා කියන්නේ චෛතසික 52 විඥානස්කන්ධයයි වේදනාස්කන්ධයයි කියන දෙකේ චෛතසික දෙක අයින් කරලා ඉතිරි 50ක් වූ චෛතසික රාශියට කියනවා ඔන්න සංකාර ස්කන්ධයයි සංකාර රාශියයි කියලා. ඒක ස්කන්ධයක් පිළිබඳව කතා කරන සංකාරයක්. ඒක එක ක්‍රමයක්. ඊළඟට අභිධර්මයේ තියෙනවා ප්‍රකරණයක් විභංග ප්‍රකරණය. සප්ත ප්‍රකරණ අතර දෙවන ප්‍රකරණය කියලායි අපි ගන්නේ. ඒ විභංග ප්‍රකරණය තුල සංකාර කියන පදය අටුවාව ඇතුලේ තෝරද්දී අට කතාවේ තියෙනවා පින්වත්නි සංකාර ප්‍රධාන ප්‍රභේද හතරකට බෙදලා. සංකත සංකාරා, අபிසංකත සංකාරා, අபிසංකරණ සංකාරා, පයෝගාභි සංකාරා කියලා කොටස් හතරකට බෙදනවා. මෙතන මේ සංකත සංකාරා කියලා කියන්නේ හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු යම්තාක් දේවල් විශ්වයේ ලෝකේ තියෙනවා නම් ඒ ඔක්කොම සංකත සංකාරා කියන එකට ඇතුළත් වෙනවා. අபிසංකත සංකාරා කියලා කියන්නේ විපාකස්කන්ධ වලට ඒ කියන්නේ රූපාරූප ධර්ම සමූහයට. ඊළඟට අபிසංකරණ සංකාරා කියලා කියන්නේ විපාකස්කන්ධයන් ගොඩ නගන්නට එහෙම නැත්නම් පුනර්භවය ඇති වෙන්නට ප්‍රවෘත්ති විපාක කර්ම විපාක ඇති වෙන්නට හේතු වෙන විදිහට රූප අරූප කාම කියන භූමි තුනට අයිති චේතනාව ඒ කියන්නේ කර්ම සකස් වීම. ඊළඟට පයෝගාභි සංඛාරා කියලා කියන්නේ චෛතසික කායික වීරියට ඒ කියන්නේ කායික මානසික වීරියට නම. එතකොට මේ විදිහට හතරාකාරයකින් නැවත සංඛාර පදේ විස්තර කරලා තියෙනවා. ඊළඟට නිරෝධ සමාපත්තියට අදාළව ත්‍රිපිටකය තුල මජ්ක්‍ධිම නිකායේ වේදල්ල සූත්‍ර දෙක ඇතුලේ ඔබ අහලා ඇති කියවලා ඇති ශ්‍රවණය කරලා ඇති රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදින වෙලාවේදී කොහොමද ඊට සමවදින්නේ කියන කාරණේ විස්තර කරන්න මුලින්ම පැහැදිලි කරලා තියෙනවා කාය සංකාරය, වචී සංකාරය, චිත්ත සංකාරය පිළිබඳව. මුලින්ම නිරෝධ සමාපත්තියට සමවදින උත්තමයා කාය සංකාරය නිරෝධ කරනවා කියනවා. එතන කියනවා ආස්වාස ප්‍රාස්වාසයයි කාය සංකාරය. ඊළඟට කියනවා වචී සංකාරය නිරෝධ කරනවා. ඊළඟට කියනවා චිත්ත සංකාර නිරෝධය කරනවායි කියලා. අර වචී සංකාර කිව්වේ විතක්ක ਵਿਚාර. චිත්ත සංකාර කියලා කිව්වේ සංඥා වේදනා. මෙන්න මේ විදිහට කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන පද තුන
නිරෝධ සමාපත්තියට සමවදිද්දී නැති වෙන්නේ කොහොමද කියලා විග්‍රහ කරලා තියෙනවා. ඒක මම මේ පැහැදිලි කරේ වචන මාත්‍රයෙන් විතරයි. ඊළඟට නැවත වතාවක් අභිධර්මයේ තුල සඳහන් වෙනවා ආය කාය සංකාරයකුයි චිත්ත සංකාරයකුයි වචී සංකාරයකුයි. අනේ කාය සංකාරයේ වචී සංකාරයේ චිත්ත සංකාරයේ තමයි අපි මේ අභිධර්මයේදී පටිච්ච සමුප්පාදයේ ඉගෙනවීම තුල අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා විස්තර කරන්නේ. එතනදී කාය සංකාර කියන්නේ මොකද්ද? කාය සංකාර කියලා කියන්නේ කාය සංචේතනා කාය සංකාරෝ. චේතනාවෙන් යුක්තව කයින් කරන කර්මය කාය සංකාරයි කියලා පෙන්නලා තියෙනවා පැහැදිලිවම. ඊට පස්සේ වචී සංචේතනා වචී සංකාරෝ. චේතනාවෙන් යුක්තව වචනයෙන් කරන කියන දේවල් වචන භාවිතා කිරීම වචී සංකාරයයි කියලා තියෙනවා. ඊට පස්සේ මනෝ සංචේතනා චිත්ත සංකාරෝ. මනසින් කරන ඒ යම් සිතිවිලි ක්‍රියාකාරීත්වයන් චිත්ත සංකාරයයි කියලා පැහැදිලිව විස්තර කරලා තියෙනවා. දැන් මම ඔය ඔක්කොම සංකාර ප්‍රභේද ටික පැහැදිලි කරන්න සිද්ධ වුණා. ඒ සංකාර ප්‍රභේද කොම විස්තර කළාට පස්සේ ආය අහනවා මේ උපාසක මෑණියෝ ස්වාමින් වහන්සේ දැන් ඕවා කොතනද තියෙන්නේ කියලා. මම නැවත පැහැදිලි කරා පින්වත්නි ඔබ ඉදිරියේත් මම මේ නැවත පැහැදිලි කරන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මය අද අපිට ඉතිරි වෙලා තියෙන්නේ කුමක් විදිහටද? විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය කියලා ත්‍රිපිටකය විදිහට. ඒ ත්‍රිපිටකය තුල අභිධර්ම පිටකය තුල විභංග ප්‍රකරණයේ තියෙන පාඩය තමයි මම ඉස්මතු කළේ. ඒ තුල මෙන්න මෙහෙම තියෙනවා සුත්තන්ත භාජනීය කියන කොටසේ. තත්ත කතමා අවිජ්ජා පච්චය සංඛාරා. ඒ පටිච්ච සමුප්පාදය තුල අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර කියන්නේ මොනවාද? පුඤ්ඤාභි සංඛාරෝ. පින් නැමැති සංඛාර අபிසංඛාර. අපුඤ්ඤාභි සංඛාරෝ. පව් නැමැති අபிසංඛාර. ඒ වගේම ආනෙන්ජාභි සංඛාරෝ අරූප ධාන නැමැති අபிසංඛාර. ඔක තව දුරටත් විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ? පුඤ්ඤාභි සංඛාරය කියන එක විස්තර කරනවා කුසල චේතනා කාමාවචරා රූපාවචරා දානමයා කියලා. සීලමයා භාවනාමයා. දන් දෙද්දි සිල් රකිද්දි භාවනා කරද්දි කාමාවචර වශයෙන් රූපාවචර වශයෙන් ඇති වෙනවා නම් කුසල චේතනාවක් ඒක පුඤ්ඤාභි සංඛාරය. එහෙනම් පින් නෙමෙයිද? කුසල කර්ම නෙමෙයිද? ඊළඟට කියනවා අර අපුඤ්ඤාභි සංඛාරය කියන එක කාමාවචර වූ අකුසල චේතනාවයි කියලා. එතකොට ඒක පව් නෙමෙයිද? නේ? අකුසල් නෙමෙයිද? ඒක පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. ආනෙන්ජාභි සංඛාර කියන එක පැහැදිලිව විස්තර කරනවා කුසල චේතනා අරූපාවචර අරූපාවචර වූ කුසල චේතනාවයි කියලා. එතකොට ඒ ලෝතුර ශ්‍රී සද්ධර්මයේ තුල විස්තර වෙන විදිහ ලෝතුර ශ්‍රී සද්ධර්මයේ තුල එහෙම විස්තර වෙනවා නම් අපි කවුරු කිව්වත් අවිද්‍යාවෙන් හටගන්න සංඛාර කියලා කියන්නේ වෙන එකක් කියලා අපි තේරුම් ගන්න ඕනේද? අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් එතකොට පින්වත්නි තව මෙතන පොඩි ගැටලුවක් ඇති වෙනවා. මොකද අර කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර අවස්ථා දෙකක විස්තර වුණානේ. එක තැනකදී ඒක විස්තර වෙන්නේ නිරෝධ සමාපත්තියට සමවදින පුද්ගලයා සම්බන්ධ කරලා. නිරෝධ සමාපත්තියට සමවදින්නේ අවබෝධයට පත්වුණු කෙනෙක්ද අවබෝධයෙන් තොර කෙනෙක්ද? අවබෝධයට පත්වුණු කෙනෙක්. නිරෝධ සමාපත්තියට සමවදින්නේ අවබෝධයට පත්වුණු කෙනෙක් නම් එයා අවිද්‍යාව තරමකට හෝ නැති කළ කෙනෙක්ද නැද්ද? එයා අවිද්‍යාව නැති කරපු කෙනෙක්. ඒ උත්තමයා අවිද්‍යාව නැති කරා නම් අවිද්‍යාව නිසා හටගන්න සංඛාරය ඒ උත්තමයා තුල තියේවිද? ඒ උත්තමයා තුල පවතින කිසිම හේතුවක් නැහැ. මේක බොහොම ගැඹුරු කාරණාවක්. බොහොම සංයමයෙන් කල්පනා කරලා නැවත අහලා තේරුම් ගන්න ඕන කාරණාවක්. මොකද ලෞතර බුදුරුන් වහන්සේලා දේශනා කරන ධර්මයේ පටිච්ච සමුප්පාදය තමයි බොහොම
ගැඹුරු ධර්මය බවට පත් වෙන්නේ. ඉතින් නිරෝධ සමාපත්තියට සමවදින උත්තමයා කාය සංකාර නිරුද්ධ කරනවයි කිව්වනම්, වචී සංකාර නිරුද්ධ කරනවයි කිව්වනම්, චිත්ත සංකාර නිරුද්ධ කරනවයි කිව්වනම්, එතනයි විස්තර වුණේ ආස්වාස ප්‍රාස්වාසයේ විතර්ක ਵਿਚාරය සංඥා වේදනාව කියන කාරණයන් නම් එව්වා අවිද්‍යාවෙන් හටගන්න විදිහක් තියනවද? මොකද රහතන් වහන්සේට අවිද්‍යාව නැහැ. රහතන් වහන්සේ රහත් භාවයට පත්වන්නේ අවිද්‍යාව සමුච්ඡේද වශයෙන් සම්පූර්ණයෙන්ම නැති කිරීම තුලින් නම් අවිද්‍යාවෙන් පටන් ගන්න පටිච්ච සමුප්පාදේ සංකාරවලට ඒ සංකාර යොදන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. ඒ නිසා අභිධර්මයේ තුල මනාව පැහැදිලි වෙන විදිහට කායික කර්මය තමයි කාය සංකාරය. වාචසික කර්මය තමයි වචී සංකාරය. මානසික කර්මය තමයි චිත්ත සංකාරය කියලා අපි බොහොම පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ. ඕක අභිධර්ම පිටකේ විතරක් නෙමෙයි. මේ ධර්මයේ විස්තර කරද්දී පින්වත්නි ඒකේ එක එක්කෙනාට අවබෝධ වෙන ක්‍රමය වෙනස්නේ. ඒ එකිනෙකාට අවබෝධ වෙන ක්‍රමයට ගැළපෙන විදිහට බුදු පියාණන් වහන්සේ පර්යාය වශයෙන් ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ ධර්ම දේශනා කිරීමේ විවිධ ක්‍රමෝපායන් ලෞතර බුදු පියාණන් වහන්සේ භාවිතා කරලා තියෙනවා. ඒ භාවිතා කරද්දී පින්වත්නි ඒ පර්යායන් සාමාන්‍ය කෙනෙක්ට එක ක්ෂණයකින් ග්‍රහණය කරගන්න බෑ. මේ පදයේ කිව්වේ කුමන පර්යායකින්ද, මේ ධර්ම කාරණේ විස්තර කරේ කුමන පර්යායකින්ද කියලා පර්යායන් වෙන් කරගන්න බැරිව, ගලප ගන්න බැරිව සමහරු ධර්මයේ පටලවා ගන්නවා. එහෙම ධර්මයේ පටලවා ගන්න ගියාම ධර්ම ප්‍රතිරූපකයන් පහළ වෙනවා. මොනවද ධර්ම ප්‍රතිරූපකයන් කියලා කියන්නේ? ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා කවදා හරි රත්තරන් වගේම හැඩය තියෙන, රත්තරන් වගේම පෙනුම තියෙන, රත්තරන් වල දිදිරීම තියෙන යම් දෙයක් ලෝකේ පහළ වුණොත් සැබෑ රත්තරන් වල වටිනාකම අවශ්‍යතාවය නැති වෙනවා. හැබැයි ඒ වගේ වුණාට ප්‍රතිරූපකයක් වුණාට ඒක සැබෑ රත්තරන් නොවේයි. අන්න ඒ වගේ අනාගතයේදී ලෝකයේ තුල පහළ වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ධර්මයේ හැඩය තියෙනවා. ධර්මයේ පෙනුම තියෙනවා. ධර්මයේ ආකාරය තියෙනවා. හැබැයි සම්බුද්ධ ධර්මය නෙමෙයි. නම් ධර්මයේ හැඩයක් තියෙනවා නම්, ධර්මයේ ආකාරයක් තියෙනවා නම්, ධර්මයේ පෙනුමක් තියෙනවා නම් අපිට පේන්නෙම ධර්මය කියලා තමයි. අන්න එහෙම ප්‍රතිරූපක පහළ වෙන්න හේතුවක් වෙනවා පින්වත්නි, නිවැරදි ආකාරයෙන් ධර්මය අධ්‍යයනය නොකරන එක. අභිධර්ම පිටකයේ විතරක් නෙමෙයි. ත්‍රිපිටකය තුල සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ පැහැදිලිව සඳහන් වෙනවා පරිවිමංසන කියන සූත්‍රයේ අවිජ්ජා ගතෝ යම් භික්කවේ පුරිස පුග්ගලෝ පුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤෝපගං විඥානං අපුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති අපුඤ්ඤෝපගං විඥානං ආදී වශයෙන් පින්වත්නි. එතකොට අවිද්‍යාගත වූ පුද්ගලයා කියන්නේ කවුද? අවබෝධයට පත් නොවුණු කෙනා. සෝවාන්, සකු르දාගාමි, අනාගාමි, අරහත්වයට පත් නොවුණු තැනැත්තා. අවිද්‍යාගත වූ පුද්ගලයා අවිද්‍යාවෙන් යුක්තව පින් නැමැති අபிසංස්කාරය රැස් කරනවා කියනවා. අනාගත විපාක පිණිස පවතින කර්මයන් රැස් කරනවා, පව් රැස් කරනවා, පින් රැස් කරනවා. මෙහෙම සූත්‍ර පිටකයේ තුරත් විස්තර වෙද්දී යම් කිසි කෙනෙක් කියනවා නම් අවිද්‍යාවෙන් හටගන්න සංකාර කියන්නේ පින් පව් කර්ම නෙමෙයි කියලා, ඒක ධර්මයේ විකෘති කිරීමක්ද නැද්ද? ධර්මයේ විකෘති කිරීමක්. අන්න ඒ විදිහට ධර්මයේ විකෘති වෙලා අපිට ඇහෙනවා නම් එතකොට අවබෝධයටපත් වෙන්න පින් තියෙන සත්පුරුෂයාට අවබෝධයටපත් වෙන්න බැරි වෙනවා. නිවන් දකින්න පින් තියෙන සත්පුරුෂයාට නිවන් දකින්න බැරි වෙනවා. මේ ජීවිතය තුල කෙලෙස් කිනි නිවා ගන්න මහා වමනාවක් තියෙන, හැකියාවක් තියෙන ඥානවන්තයාට කෙලෙස් කිනි නිවා ගන්න බැරි වෙනවා. ඒ වගේම ජාති ව්‍යාධි මරණ ආදී දුක්ගිනි නිවා ගන්න අවශ්‍ය කෙනාට ඒ දුක්ගිනි නිවා ගන්න බැරි වෙනවා පින්වත්නි. ඒ නිසා තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළේ
සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න කියලා. මේ ලෝකේ පහළ වුණු ශ්‍රේෂ්ඨම සත්පුරුෂයාණන් වහන්සේ කිව්වේ කාටද මම? ලෞතර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට. ලෞතර බුදු පියාණන් වහන්සේ ළඟට ආපුවාම උපදින ස්වභාවයේ සිටි ඇත්තන් උපදින ස්වභාවයෙන් මිදෙනවා. දිරණ ස්වභාවයේ සිටි ඇත්තන් දිරණ ස්වභාවයෙන් මිදිලා සැනසීමටපත් වෙනවා. මරණයටපත් වෙන ස්වභාවයේ සිටි ඇත්තන් මරණයටපත් වෙන ස්වභාවයෙන් මිදිලා සැනසීමටපත් වෙනවා පින්වත්නි. ලෞතර බුදු පියාණන් වහන්සේගෙන් පස්සේ සත්පුරුෂයන් වහන්සේලා වෙන්නේ අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේලා. අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේලාගෙන් පසුව 80 මහා ශ්‍රාවක උතුමන් වහන්සේලා. ඊට පස්සේ සෝවාන් සකු르දාගාමි අනාගාමි ආදී මාර්ගඵලලාභී. එහෙම උත්තමය අඳුන ගන්න බැරි නම් අන්න එතනදී කියනවා ත්‍රිපිටක ධර්මය දරාගත්තු සත්පුරුෂයා උතුම් සත්පුරුෂයා බවට පත් වෙනවා. එයාව ඇසුරු කරන්න කියනවා. එහෙම කෙනෙක් හොයාගන්න බැයි නම් එක පිටකයක් තේරුම් අරගෙන දරාගෙන ඉන්න කෙනෙක්ව සත්පුරුෂයා කරගන්න පුළුවන්. එක පිටකයක් සම්පූර්ණයෙන් දරාගෙන නැත්නම් ධර්මයේ එක කොටාසයක් වටහාගෙන දරාගෙන ඉන්න උත්තමයෙක් සත්පුරුෂයා බවට පත් කරගන්න පුළුවන්. එහෙමත් බැරි නම් අඩුම වශයෙන් කවුරු හරි උතුම් අදහස් තියෙන උත්තම කෙනෙක් යම්කිසි භාවනා කර්මස්ථානයක් මුල ඉඳලා සීල සමාධි ප්‍රඥා කියන අනුපිළිවෙලින් දියුණු කරලා මගඵල ලබන තත්වයට ඒ අවබෝධයටපත් වෙන තත්වයට තේරුම් අරගෙන එහි ප්‍රායෝගිකව යෙදෙනවා නම් අන්න එයාව සත්පුරුෂයා කරගන්න කියනවා. පින්වත්නි, එහෙම සත්පුරුෂයෝ ධර්මය ගැන අපරිමිත ගෞරවයකින් යුක්තයි. ඒ ගෞරවය නිසාවෙන් ධර්මයේ පරයයන් හොඳට තෝරලා බේරලා අභිධර්මය ආදී කරුණුත් එක්කලා ගලපලා සූත්‍රයෙන් සූත්‍රයට ගැටෙනවද බලලා මනාව විසඳලා පැහැදිලි කරලා පින්වත්නි දේශනා කරනවා. ඊළඟට අපි අහන්නට ඕන එවැනි සත්පුරුෂයන්ගේ ධර්මයමයි. එයයි සද්ධර්මයේ වෙන්නේ. සූත්‍ර පිටකයේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනා 18000කට ආසන්න ප්‍රමාණය. අභිධර්මයේ සප්ත ප්‍රකරණ ඇතුලේ තියෙන ධර්ම කොටාස රාශිය විනය පිටකයේ තියෙන යම් යම් විනය දේශනා මේ සද්ධර්මයමයි අපි ශ්‍රවණය කළ යුතු වෙන්නේ. වෙන වෙන දේවල් ඇහුවාට අපි බලාපොරොත්තු වෙන අවබෝධය අපි තුල උපදවා ගන්න බැරි වෙනවා. අපි බලාපොරොත්තු වෙන අවබෝධය අපි තුල උපදවා ගන්න බැරි නම් කෙලෙස් ගිනි නිවා ගන්නත් බැරි වෙනවා, දුක් ගිනි නිවා ගන්නත් බැරි වෙනවා පින්වත්නි. ඊළඟට ධර්මය අහන වෙලාවේදී පින්වත්නි අනිවාර්යයෙන්ම යෝනිසෝ මනසිකාරයේ තියාගන්න ඕනේ. හොඳට නුවණින් කල්පනා කරන්න ඕනේ. භාග්‍යවත් ලෞතර බුදු පියාණන් වහන්සේ මෙතනදී දේශනා කරන්නට උත්සාහ කළේ මොකක්ද? මෙහි පදනම මොකක්ද? මෙහි මූලය මොකක්ද කියලා හොඳට නුවණින් ගලප බලන්න ඕනේ. ඒ හැකියාව නැතිනම් ධර්මයේ කොච්චර ඇහුවත් අවබෝධයේ පැහැදිලි බවක් නම් ඇතිවන්නේ නැහැ. ඒ වගේම ඒ පැහැදිලි බව ඇති කරගෙනත් මදි. ඊළඟට පින්වත්නි අපි කරන්න ඕනේ ඒ පැහැදිලි අවබෝධයක් යම් තරමකින් හෝ ඇති වුණා නම් අනුමාන වශයෙන් ඒ අනුමානයේ අවබෝධය කරා ගෙන යන තාකල් අපි ප්‍රතිපත්ති පූර්ණය කරන්නට ඕනේ. දැන් ත්‍රිශික්ෂාව කියලා කියනවානේ. සීල, සමාධි, ප්‍රඥා. ඔය වචන තුල ඇතුලේ සම්පූර්ණ ආර්ය අෂ්ටාංගික මාර්ගයම අන්තර්ගතයි. ඔය වචන තුල ඇතුලේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම අන්තර්ගතයි. එහෙනම් සීල, සමාධි, ප්‍රඥා කියන ප්‍රතිපත්තිය පූර්ණයට පත් කරන්න අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ අදිෂ්ඨාන කරගන්නවා කියලා කියන්නේ එතකොට ආර්ය මාර්ගයේ ගමන් කරනවා වෙනවා. දුකින් මිදෙන මාර්ගයේ ගමන් කරනවා වෙනවා. ඒ මාර්ගයේ ධම්මානුධම්ම පටිපත්තිය කියලා අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට පින්වත්නි ධර්මයේ තුල සඳහන් වෙන කාරණා ඔබ මනවින් මනාව අවබෝධ කරගන්න ඕනේ. වැරදි විදිහට අවබෝධ කරගත්තොත් එහෙම මග වරද්දා ගත්තා වෙනවා. මේක මම නැවත කියන්නේ මේ යුගයේ තියෙන ඒ දැඩි භයානක වාතාවරණය නිසා. ලෞතර බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණානේ.
බුද්ධත්වයට පත් උනේ තමන් වහන්සේ තනිවම අවබෝධයට පත් වෙලා විමුක්ති රසයෙන් සැනසීලා එතනින් ඒක අවසාන වෙන්න නෙමෙයි. ලෞතර බුදු පියාණන් වහන්සේලා අන්‍ය සත්වයන් දෙවි මිනිසුන් කෙරෙහි කරුණාවෙන් ඒ ධර්මය දේශනා කළා පින්වත්නි. ඒ දේශනා කරපු ධර්මය දේශනා කරන්න කලින් ලෞතර බුදු පියාණන් වහන්සේ ළඟට ආවේ කවුද? පාපී මාරයා. මාරයා ඇවිදින් ලෞතර බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. දැන් ඔබ වහන්සේ අවබෝධයටපත් වුණා. මාරයාව ඉක්මවලා ගියා. මගේ සීමාව ඉක්මවලා සත්‍ය අවබෝධයටපත් වුණා. දැන් ඉතින් ඔබ වහන්සේ පිරිනිවෙන්නටයි කියලා ආරාධනා කළා. දැන් එතකොට බුදුන හැටියේම බුදුදහම නැති කරන්න මාර බලවේගී ක්‍රියාත්මක වෙලා තියෙනවද නැද්ද? තියෙනවා. ඊට පස්සේ මාර පාක්ෂික අසුරයෝ වරින් වර ලෝකේ පහළ වෙවි. නොයෙක් උපක්‍රම කරමින් මිනිස්යන්ට සමහර භික්ෂූන් වහන්සේලාට පවා අපි නොදන්නවා වුණාට ආවේශ වෙමින් මේ බුදුදහම නැති කරන්නට දැඩි පරිශ්‍රමයක් දරුවා. අදත් ඒක ඒ විදිහට සිද්ධ වෙනවා. විවිධ කල්ලි සකස් කරගෙන විවිධ ආගමික මතවාද ඇති කරගෙන මේ සම්බුද්ධ ශාසනය නැති කරන්න උත්සාහ කරනවා. මේ සම්බුද්ධ ශාසනය එහෙම නැති වුණොත් එහෙම නිවෙන්න පුළුවන්, සැනසෙන්න පුළුවන්, අවබෝධයටපත් වෙලා සසරින් එතර වෙන්න මේ අනන්ත කාලය තුල ලැබිච්ච අංශු මාත්‍රයෙන් මිනිස්යන්ටවත් දෙවියන්ටවත් පිහිටක් ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපේ පරම යුතුයකමක් තියෙනවා. ඒ සම්බුද්ධ ධර්මය ආරක්ෂා කරන්න. ඒ උතුම් වූ ශාසනය අනාගත ලෝකයේ උදෙසා අනාගතයේ පහළ වෙන අවබෝධයටපත් වෙන්න පාරමිතා තියෙන ගුණධර්ම හැකියාව තියෙන උතුමන් උදෙසා ආරක්ෂා කරලා තියන්න. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට හිතුණා නම් ධර්මයේ තියෙන අවබෝධයටපත් වෙන්න විතරයි. අවබෝධයටපත් උනයින් පස්සේ ඒ ධර්මය අවශ්‍ය නැහැ. අර සමහරු කියනවානේ ධර්මයේ කරේ තියන් යන්න අවශ්‍ය නැහැ. ධර්මයේ කරේ තියන් යන්න එපා කිව්වේ ධර්මයේ කරේ තියාගෙන වාද විවාද කර එතනින් නතර වෙන්න එපා. ධර්මයේ තියෙන්නේ කරේ තියාගෙන ග්‍රහණය කරගෙන වාද විවාද කර අවබෝධයටපත් වෙන එක ඈත් කරලා තියන්න නෙමෙයි කියන එකයි එතනදී ලෞතර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළේ. අන්න වැරදි විදිහට ඒක අල්ලගත්තා. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිවිලා හිටියේ. කෙලෙස් ගිනි නිවා ගත්තා, දුක් ගිනි නිවා ගත්තා, අරහත්වයටපත් වුණා. ආනන්ද තෙරුන් වහන්සේත් සංගායනාව පවත්වන දවසට කලින් දවසේ රාත්‍රියේ උතුම් වූ අවබෝධයටපත් වුණා. අනුරුද්ධ මහරහතන් වහන්සේලා මේ වගේ රහතන් වහන්සේලා අවබෝධයටපත් වෙලා අපි අවබෝධයටපත් වුණා. දැන් ඉතින් මේ ධර්මය අවශ්‍ය නැtei කියලා හිටියේ නැහැ. උන්වහන්සේලාගේ හද මඩල තුල පාරිසුද්ධ චේතනාවක් තිබුණා. අනේ මේ සම්බුද්ධ ධර්මය තව කාලයක් මේ විශ්වයේ පවතිවා කියන චේතනාව. ඒ චේතනාවෙන් උන්වහන්සේලා මේ ධර්මය ආරක්ෂා කරන්නට සංඝායනා පැවැත්තුවා. ධර්මයේ විධිමත් පරිදි ගොනු කරලා ඒක රාශී කරලා ඒක භානක පරම්පරාවලට පවරලා මේ සම්බුද්ධ ධර්මය ආරක්ෂා කරන තැනට උන්වහන්සේලා ක්‍රියාත්මක වුණා. හැබැයි ඒ යුගයේම හිටියේ නැද්ද අබද්ද්‍ර වචන කියපු සුබද්දලා? සුබද්ද කියන හාමුදුරුවෝ වයස්ගත වෙලා මහාන වෙච්ච හාමුදුරු කෙනෙක්. අනිත් සියලුම භික්ෂුන් වහන්සේලා අඬද්දි වැළපෙද්දි උන්වහන්සේ කිව්වේ මොකද්ද? උන්වහන්සේ කිව්වා දැන් ඉතින් මේක කැපයි මේක කරන්න, මේක අකැපයි මේක කරන්න එපා කියලා අපිව පාලනය කරන්න, අපිව හසුරවන්න කෙනෙක් නැහැ. දැන් අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් අඬන්න එපා, වැළපෙන්න එපා. කැමැති දෙයක් කරගෙන අපිට විනෝදයෙන් ඉන්න පුළුවන් කිව්වා. බුදුහාඳුරෝ ජීවත් වෙලා ජීවමාන වෙද්දී දේවදත්ත තෙරුන් වහන්සේ මොකද කළේ? දේවදත්ත තෙරුන් වහන්සේ Tamanට අවශ්‍ය විදිහට ධර්මයේ වැරදි විදිහට විග්‍රහ කළා. මංගාව තියෙනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට වැඩිය නිවන් දකින්න කෙටි මඟක්. ජීවිතාන්තයේ තෙක් භික්ෂුන් වහන්සේලා ආරණ්‍යයක ඉන්න ඕනේ. ජීවිතාන්තයේ තෙක් භික්ෂුන් වහන්සේලා වෘක්ෂ මූලයකම ඉන්න ඕනේ. ජීවිතාන්තයේ තෙක් භික්ෂුන් වහන්සේලා පින්ඩ පාතික වෙන්න ඕන, පාංශ කූලික වෙන්න ඕන, නිර්මාංශික වෙන්න ඕනේ. එහෙම හිටියොත් ඉක්මනට නිවන් දකින්න පුළුවන් කියලා ධර්මයේ වගේ එකක් හදලා පෙන්නලා
භික්ෂූන් වහන්සේලාවත් ගිහි ජනතාවත් රැවැට්ටුවා. ඒ කොයි කාලෙද? ජීවමානව ධර්මස්වාමී ලෞතර බුදු පියාණන් වහන්සේ වැඩ සිටිද්දී එහෙම වුණා නම් දැන් අද ඒක වෙන්න බැරි කමක් ඇත්තේම නැහැ. කටමෝර තිස්ස තෙරුන් වහන්සේලා, කෝකාලික තෙරුන් වහන්සේලා ඒ පිරිසට එක්ුණා. ජබ්බග්ගිය තෙරුන් වහන්සේලා විනය විපරීත කරමින් ශාසනය අතුරුදහන් කරන්න උත්සාහ කළා. ඒ නිසා පින්වත්නි, අපි මේ කතා කරන කාරණේ සරල කාරණයක් නෙමෙයි. ඒ නිසා වෙනුයි මේ ධර්ම දේශනාව තුලිනුත් මම ධර්මයේ විකෘති කිරීමට, ධර්මයේ අතුරුදහන් කිරීමට පහළ වෙලා තියෙන දුර්මතයක් දුරු කරන්නට උත්සාහ කළේ. පින්වත්නි, අපි අවධානයෙන් යුක්තව බොහෝම විපරමින් සැලකිල්ලෙන් යුක්තව තමයි ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුල ගමන් කරන්න ඕනේ. ඔබට මම කලින් කිව්වා අනන්ත විශ්වයේ අනන්ත කාලයෙන් එක අංශු මාත්‍රයක දැන් අපි ඉන්නේ කියලා. මනුස්ස ලෝකයේ ආයු කාලය බොහෝම අඩුයි, ස්වල්පයයි. ඉතින් ඒ ආයු කාලයේ මොහොතක් පාසා ගෙවි යනවා. ඇත්තටම පිං තියෙන, ඇත්තටම ප්‍රඥාව උපදවා ගන්න හැකියාව තියෙන, ඇත්තටම මේ ජීවිතය තුළ අවබෝධය ලබන්න තරම් ශක්්‍යතාවයක්, පාරමී ගුණයක් තියෙන ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තෝ නිතර හිතන්න ඕනේ කාලය ගෙවිලා යනවා. කාලය ගෙවිලා යනවා. අච්චෙන්ති කාලා, කාලය ගෙවිලා යනවා. තරයන්ති රත්තියෝ, රාත්‍රීන් එකින් එක ගත වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? වයෝගුණ අනුපුබ්බං ජහන්ති. වයස් අවදීන් කෙමෙන් ගත වෙලා යනවා. බාලයැත්තෝ තරුණයන් බවටත්, තරුණයැත්තෝ මැදිවියේ ඇත්තන් බවටත්, මැදිවියේ ඇත්තෝ වියපත් ඇත්තන් බවටත් පත් වෙනවා. හැබැයි හැමෝටම නිශ්චිත ආයු කාලයක් නම් නැහැ. ඒ නිසාවෙන් අපි හැමෝම හිතට ගන්නට ඕනේ මරණය කොයි මොහොතක තුල ජීවිතයට ළඟා වෙයිද දන්නේ නැහැ. ජීවිතයේ අනිත්‍යභාවය හොඳට තේරුම් අරගෙන මරණයටපත් වෙන්නට පෙර කොහොම හරි මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය පවතින කාලේ ලෞතර බුදු කෙනෙක්ගේ ධර්මයේ පිරිසිදුව අහන්න පුළුවන් කාලේ ඒ ධර්ම මාර්ගයට පැමිණිලා මම ඉපදෙන මැරෙන සංසාර ගමනින් මිදිලා සැනසීමටපත් වෙනවා, අවබෝධයටපත් වෙනවා කියන චේතනාව, සිටිවිල්ල ඔබ තුල තබා ගන්නට ඕනේ. අද ඔබ බණ ඇසූ පින උතුම් සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා කියන අදිෂ්ඨානය ඔබ ඇති කරගන්න. අද දිනයේදී මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ කොට්ටුකච්චේ පදිංචි ගාමිණී චන්ද්‍රාරච්චි මහත්මයා, විජේරත්න මහත්මයා, තිලකරත්න මහත්මයා, කුසුමාවතී මහත්මිය ඇතුළු පින්වත් දායක කාරකාදීන් විසින් මෙහිදී අරමුණු කරගෙන තියෙනවා මහා විහාර වංශික රාමඤ්ඤ නිකායේ පරියත්ති සංවර්ධන සභාවෙන් පැවැත් වූ ත්‍රිපිටකාචාර්ය උපාධි පරීක්ෂණයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයටපත් වූ දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීමට හා මේ දායකත්වයේ දක්වන ශ්‍රාවක දායක පිරිසට සැමටම මේ ජීවිතය තුළදීම උතුම් සත්‍යවබෝධය ලැබේවා කියන උතුම් අරමුණ, ඒ අරමුණ ඒකාන්තයෙන්ම ඉටු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් ඔබගේ සියලුම ඥාතීන්ටත් මේ ධර්ම දේශනාවට දායකත්වයේ දැරීමෙන් ලැබූ පින හේතු ආසනා වී දෙලව සැනසීම, පරලොව සුගතිය සමග උතුම් සද්ධර්මාවබෝධයම සාක්ෂාත් වේවා, ඔබටද නිවන් අවබෝධ වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහපත්නි, සද්ධර්ම දේශනා මෙහෙම වදාළ ස්වාමින් වහන්සේ කොට්ටුව කච්චේ කුඩා කිවුල සිරි උපාලි ධර්මාශ්‍රමාධිපති
ත්‍රිපිටකාචාර්ය නමකයන්ට අවසරයි පූජනීය සද්ධර්ම බානක බඩල්ගම විපුලසිරි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය සැලසේවා තුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදයන් සැලසේවායි ප්‍රාර්ථනා කරමින් අප සාදුනාදයන් පවතමු. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ පුණ්‍යවන්තෝ දායකත්වයේ ගැන කටයුතු කරන්නට යෙදුණු කොට්ටුව කච්චියේ පදිංචි ගාමිණී චන්ද්‍රාරච්චි මහතා, විජයරත්න මහතා, තිලකරත්න මහතා, කුසුමාවති මහත්මිය ඇතුළු පින්වත් පිරිසටත් ධර්මදේශනා තුලින් ආශිර්වාදයන් ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව ආරම්භන්ට යෙදුණු ඔබ සෑම සිදුනාටමත් මේ ආකාරයෙන්ම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අප ධර්මදේශනාව නිමාවට පත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.